අයිබෝන් කියලා පිළිගන්නවා වෙනද 0% අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැමදෙනාම. අද අපි ටොපික් එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ ලංකාවේ ඉන්න ප්‍රොෆෙෂනල් ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්, ඒ වගේම ටැලන්ටඩ් මොඩල් කෙනෙක්ව තමයි. ඉතින් අපි බලමු ඒ කවුද කියලා. අයිබෝන් සුභාෂ්. අයිබෝන්. ඉතින් සුභාෂ් බෙල්මගේ තමයි අද අපි ටොපික් එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ. ඉතින් සුභාෂ් මේ වෙද්දී ලංකාවේ බොහෝ පිරිසක් ඔබව දන්නවා. ඒකට හේතුව තමයි ඔබ මේ ශාස්ත්‍රයේ ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කියන ටයිටල් එකෙන් ඔබ අවුරුදු 10ක් මේ ශාස්ත්‍රයට නිරත වෙලා ඉන්නවා. ඒ වගේම ඔයා you kind of a talented fashion model. ඉතින් ලංකාවේ මේ දන්න නොදන්න හැමෝටම දැනගන්න මම කැමති සුභාෂ් බෙල්මගේගෙන්ම අහලා දැනගන්න සුභාෂ් බෙල්මගේ කියන්නේ කවුද කියලා. ඔව් යා ඉතින් මම ගැන කියනවා නම් මම ඇත්තටම බොඩි බිල්ඩින් නැත්නම් ෆිට්නස් කියන ෆීල්ඩ් එකට එන්න කලින් මම ඇත්තටම වෙනස්ම චක්‍රයක්. ඒ කියන්නේ මම ස්ටඩීස් කරා ඊට පස්සේ මගේ ඩිග්‍රී එක ජපුර මැනේජ්මන්ට් ඩිග්‍රී එකක්. ඉතින් මම ඩිග්‍රී එක කරද්දී කවදාවත් කිව්වේ නෑ මම ෆිට්නස් කරයි ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එකට ඒ කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ. හැබැයි මම වර්ක්අවුට් කරන්න පටන් ගත්තේ ආෆ්ටර් A levels වල වර්ක්අවුට් කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ඒ දවස්වල ගොඩක් කෙට්ටු කෙනෙක් මට ආසාවක් හිතුණා සාමාන්‍යයෙන් කටේ ඉන්නවා වගේ පොඩ්ඩක් මේක පොඩ්ඩක් ලස්සන කරගන්න ඕනේ පොඩ්ඩක්. අපි මේ වීඩියෝ එකේ අවසානයේදී අපි ට්‍රාන්ස්ෆෝමේෂන් එක පෙන්නන්න පුළුවන් අපිට. අනිවාර්යයෙන්. ඔව් ඒක. අනිත් මටත් හිතුණා ඒක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඒ කියන අර කොල්ල කාලේ ඇඳින උණ කියලා තියෙන්නේ අපිට. ඇඟ හදන්න ඕනේ කියන උණ මටත් ඒ දවස්වල ඇඟට ආවා. ඉතින් ඒකත් එක්ක වර්ක්අවුට් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අතරම ටර්නින් පොයින්ට් එකක් උනේ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් වෙද්දී කලින් කිව්වා මම පොඩ්ඩක් මොඩලින් පැත්තට පොඩි ආසාවක් ආවා. ඒ මොඩලින් කරද්දී කම්පිටිෂන් දෙක තුනක් කරා ෆයිනල්ස් වගේ වෙනකම් කරන්න හම්බුණා. ඉතින් ඊට පස්සේ ඩිග්‍රී එකක් ගත්තට පස්සේ තමයි මම අතරම ස්ටඩීස් කරන්න පටන් ගන්නෙ ෆිට්නස් ගැන. ඒ කියන්නේ එතකොට ටිකක් දුරට මම මගේ පිට එක මේන්ටේන් කරලා බිල්ඩ් අප් කරලා තිබ්බා. ඉතින් කැම්පස් ඉවර වෙද්දී මට chance එකක් හම්බුණා ඩුබායි යන්න. මට කෙලෙම ජොබ් එකක් හම්බුණා. මම ඩුබායි වල තමයි මගේ ෆස්ට් ඒ කියන්නේ theory practical දෙකම fitness ගැන කරන්නේ ISSA International Sports Science Association. මම fitness nutrition මේ දෙකම ස්පෙෂලිස්ට් කරනවා. ඩුබායි වල ඉන්න 2 years වලදී ට්‍රේන් කරන්නේ පටන් ගන්න හරියට ඩුබායි වලදී. ඉතින් ඩුබායි වල 2 years ඉඳලා ලංකාවට මේ වෙද්දී ඔබ මැනේජ්මන්ට් ෆීල්ඩ් එක. මේ දේවල් අතහැරලා මේකට යනවාද? නෑ මම ඩුබායි යන්නේ මට ජොබ් එක හම්බෙන්නේ මගේ ඩිග්‍රී එකට. බට් මම එහෙ ගියාට පස්සේ මට හිතෙනවා මගේ පැෂන් එක මැනේජ්මන්ට් නෙවෙයි මම ජොබ් එකකට කොට වෙලා ඉන්න ඕනේ නැහැ කියන මයින්ඩ් එක මට එනවා. ඉතින් ඒත් එක්කම තමයි මම ස්ටඩි කරන්න පටන් ගන්න ෆිට්නස් පැත්ත. ඊට පස්සේ තමයි ලංකාවට ආවට පස්සේ මට තේරුණා හරි පැෂන් එක මගේ ෆිට්නස් බොඩි බිල්ඩින් මේක තමයි මගේ පැෂන් එක. ඉතින් ජොබ් එකකට හිර වෙලා ඉන්නවට වඩා මේ පැත්තෙන් දෙයක් ආසදේ මගේ පැෂන් එක මට ඉස්සරහට දෙයක් කරන්න පුළුවන් නම් මගේ දෙයක් කරන්න පුළුවන් නම් කියන මයින්ඩ් එක එනවා. ඉතින් ඊට පස්සේ තමයි අර ජොබ් කියන රාමයෙන් පොඩක් එළියට ඇවිල්ලා ෆිට්නස් පැත්තට ජොයින් වෙන්නේ. ඒ වෙද්දී ඔයා මොඩල් කෙනෙක් විදිහට ඉස්සරහට එනවා. එතකොට ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට එනවා. ඒක ඔයා ලොකු කොන්ෆිඩන්ස් එකකින් තමයි ඔයා ඒ අලුත් ආගමනේ ගන්නෙ. මේ චේන්ජ් එක ගන්නෙ. ඇත්තටම කියනවා මම රිස්ක් එකක් ගන්නවා. මොකද මම ඩුබායි වලින් එද්දිම මම ඩිසයිඩ් කරනවා මම ආයි ජොබ් කරන්නේ නැහැ කියන තීරණය තමයි මම ඩුබායි වලින් එන්නේ. මොකද මම එතකොට ක්වොලිෆයිඩ් වෙලා එන්නේ මේ ෆීල්ඩ් එකට ෆිට්නස් කියන ෆීල්ඩ් එකට ක්වොලිෆයිඩ් වෙලා ඉන්නේ. එතකොට ඒ වෙද්දිත් මට 6+ years වගේ experience fitness field එකේ. ඉතින් ඒත් එක්කම ප්‍රශ්න එනවා. මොකද ගෙදරින් කැමති වෙන්නේ නැහැ සමහරවිට මම ඩිග්‍රී එකක් කරලා මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරලා එහෙම පොඩි ප්‍රශ්න එනවා. අර ඒ කියන්නේ ගෙදරින් කියන අතරම මගේ අම්මි තාත්තා ඒගොල්ලෝ කවදාවත් කිව්වේ නැහැ මේක කරන්න කියලා. ඒගොල්ලන්ගේ සපෝට් එකත් එක්ක මොකක්ද මම කරන්නේ. මොකද ඒගොල්ලෝ අන්ඩර්ස්ටෑන්ඩින් මම කරන්නේ මොකද්ද කියන එක ගැන මට වඩා ඒගොල්ලෝ මාන් ගැන අනිත් ඒ වගේම ඔබ මැනේජ්මන්ට් ගැන කලබල කරගෙන ඉන්න ඔබ ගන්න. දැන් ඔබ කරන මේ දේවල් වලට උනත් ඔබට ඒක ඉගෙනගත්ත දේවල් අනිවාර්යයෙන්ම ප්‍රොජෙක්ට් එකට ගන්න වෙනවා. අනිවාර්යයෙන්. ඊට මම මෙතන පොඩි පොයින්ට් එකක් කියන්නේ මොකද අපි ඩිග්‍රී එකක් කරන්නේ කවදාවත් ජොබ් එකක් කරන්න කාටවත් යට වැඩ කරන්න කියන මයින්ඩ්සෙට් එක කවදාවත් අපි ඩිග්‍රී එකක් කරන්න ඕනේ නැහැ. ඩිග්‍රී එකක් කරන්නේ නැතුව අපි මේ වැඩේ කරන්න ඕන. අපේ ජොබ් එකක් කරන්න නම් අපි කවුරුවත් යට ඉන්න වැඩ කරන්න ඕනේ නැහැ. ඩිග්‍රී එකක් කරලා අපි ඩිග්‍රී එකක් කරාට පස්සේ අපි මයින්ඩ්සෙට් එක හදා ගන්න පුළුවන් නම් ඕකේ මම මගේ දෙයක් කරනවා මගේ පැෂන් එක කියන්නේ ඕන කෙනෙක් ගන්න. ඔයාලට පැෂන් එකක් තියෙනවා. දැන් මේ වගේ පැෂන් එක. මගේ පැෂන් එක වෙන එකක්. ඒකට ඔයාලගේ පැෂන් එක ඔයා අයිඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. මගේ පැෂන් එක මම අඳුරගෙන තියෙනවා. එතකොට පැෂන් එකෙන් ඉස්සරහට යන එක තමයි මේ
දැන් ගොඩක් වෙලාවට සුභාෂ් මේ ජීවිත දැන් විඳින ජීවිත විඳවනවා. ඒකට හේතුව මේ පැෂන් එක එළියට දාගන්න නැතුව තමන්ට අදාළම ශේෂ්ත්‍රයක් එහෙම නැත්නම් තමන්ට කියන්නේ ටෙන්ෂන්ම වෙන ස්ට්‍රෙස්ම වෙන ෆීල්ඩ් එකක් තෝරගෙන මේ මිනිස් ඒක කරා යනවා. සමහර විට උන්ට ඊට වඩා ගමනක් යන්න පුළුවන්, ඊට වඩා ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. ඒකට හොඳම ටිපිකල් එක්සැම්පල් එකක් තමයි සුභාෂ් බෙට්මගේ කියන්නේ. ඉතින් සුභාෂ් ජීවිතේ මේ දවස්වල මොන විදිහටද ගෙවෙන්නේ? මේ දවස්වල ඇත්තටම දැන් කියනවා නම් ෆිට්නස් ෆීල්ඩ් එකේ පීක් එක. ඒ කියන්නේ ඒක ලොකුවට කියන දෙයක් නෑ. ආඩම්බර පොඩි නිහතමානී ආඩම්බරයක් තියෙනවා ෆිට්නස් ෆීල්ඩ් එකේ පීක් එක. ඒ කියන්නේ ලංකාවේ ට්‍රෙන්ඩ් එක ඔන්ලයින් කෝචින් කියලා ට්‍රෙන්ඩ් එකක් තියෙනවා දැන්. ඒකේ ඉස්සරහට වෙන්න හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම වෙන්නේ අපි ක්ලයන්ට් ලව ට්‍රාන්ස්ෆෝමේෂන්ස් කරනවා, ඒගොල්ලන්ට නියුට්‍රිෂන්ස් කරනවා, ඒගොල්ලන්ට ෂෙඩියුල්ස් කරනවා. අපි සමහර ක්ලයන්ට්ස් ලව ඇත් දෙකම දැකලා නැහැ. අනේ අපි ඔන්ලයින් ඒගොල්ලව ගයිඩ් කරනවා 100%. ඒක ලංකාවේ ඉන්නේ කීප දෙනා ඒ ශේෂ්ත්‍ර දැන්ට ගියලින් ඉන්න. ඒ අතරේ ඒගොල්ලත් එක්ක හොඳ කම්පිටිටිව් මාර්කට් එකක වැඩ කරන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා දෙනවා. ඒක ඇත්තටම ආඩම්බරයක් මත. ඒක නිහතමානී ආඩම්බරයක් කියලා කියනවා. අනිවාර්යයෙන්. ඔබ ඒ වචන පාවිච්චි කරන ආකාරයෙන් කතා කරන ආකාරයෙන් අපිට පැහැදිලි ඔබ නිහතමානී චරිතයක් කියලා. ඉතින් සුභාෂ් අපි talk with you episodes වලදී හැමෝගෙම මට common question එකක් තියෙනවා. ඉතින් මේ series එක පුරාම අපි අපිත් එක්ක එකතු කරන ආටිස්ට්ලාට මේ කමර්ස් ලෑම් වල සෙලිබ්‍රිටිස් මේ හැමෝගෙම මේ question එක අහනවා. ඉතින් සුභාෂ් ලංකාවේ ඉන්න තරුණ පරම්පරාව ගැන මේ විදිහ ඔබත් මමත් අපි දෙදෙනාම නියෝජනය කරන්නේ මේ පරම්පරාව. ඉතින් තරුණ පරම්පරාව ගැන ඔයාලට තියෙන්නේ positive image එකක්ද එහෙම නැත්නම් negative image එකක්ද? ඒක මෙහෙමයි. ඒක අපි ඒ තනින් තන ඒක වෙනස් වෙනවා. මට බහුතරය හැබැයි ගොඩක් වෙලාවට දැන් අපි පොඩ්ඩක් අපේ ඊර එකයි දැන් ඉන්න දැන් අපි 2000න් පස්සේම අපි කරනවා සෙන්චරිස් කරනවා. එහෙනම් අපි ඉන්න කට්ටියට වඩා දැන් ඇවිල්ලා තියෙන එක ගැන අතනම ලොකු පොසිටිව් අපිට නැහැ. අතන මගේ ඉමේජ් එක ලොකු පොසිටිව් නැහැ. මොකද ඒගොල්ලන්ගේ මයින්ඩ් සෙට්ස් මම දන්නේ නැහැ කොහොමද කියලා ඒක එන්නේ ඒක දේවල් අනුව සමහර වෙලාවට අපි ගම් මෙහෙම කිව්වොත් දැන් YouTube නාලිකාවන් නිසා අපිට ඕන දෙයක් කතා කරන්න අවකාශ දෙන එක අකලකට හිලා වගේ ගතියක්. අනිවාර්යයෙන්. එහෙම දෙයක් තමයි තියෙන හැබැයි අර අපි අපේ කාලේ ගැන ඇත්තටම දැන් අපි ටික වයසට ඇවිල්ලා ඉන්නේ. කියන්නේ අපි ඇත්තටම දැන් 20 මම වයස කියනකොට 28 කියන්නේ ඇත්තටම තරුණේ මැචුරිටි ලෙවල් එකට ආසන්න වෙලා ඉන්නේ. එතකොට දැන් අපේ කාලේ අපිට තිබිච්ච එක්ස්පීරියන්ස් එක අපි හැසිරෙච්ච විදිහත් එක්ක සමහර වෙලාවට දැන් ඉන්න පොඩි අපේ වචනෙන් කියන පොඩි සෙට් එක දිහා බලද්දි අපේ වචන භාෂාවේ පොඩි සෙට් එක දිහා බලද්දි පොඩි අර ඊට වඩා පොඩි පල්ලෙහා එකක් තියෙනවා. හැබැයි වයසක ගතිය නැහැ. වයසක ගතිය. හැබැයි ඒක අර බෞද්ධ දර්ශනයේ සඳහන් වන ගිරියොක්ක් නෙමෙයි. ඒ කියන්නේ අනවශ්‍ය දේ කරන්න වයසක නැහැ. ඒක අර අපිට වඩා ඇත්තටම ඒගොල්ලෝ ටැලන්ට්, එඩියුකේටඩ්. මට අර ඒගොල්ලෝ සංයමයේ ඒගොල්ලෝ සොසයිටි එකේ ඉන්න විදිහ ගත්තාම ඒකේ පොඩි උස් පහත් ගතියක් අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ සුභාෂ් මම එකට මෙහෙම එකතු කරොත් සමහර දේවල් තියෙනවා මේ නීති පද්ධතිය තුලින් මේවා ඛණ්ඩනය කළා නැහැ. කියන්නේ නීති පනවලා නැහැ. නමුත් රීති සමුදායක් කියන අපි ආචාර ධර්ම විදියට දැන් ඔබ සමහර විදියකට ඔබට නීතියෙන් ඒකට ප්‍රශ්නයක් නැති වුණා ඔබ ඒක කරන්නේ නැහැ. ඒක තමයි සමාජ ආචාර ධර්ම පද්ධතිය. ඔවුන් මේක අභිභවයි. ඒක මම වගේ පැත්තෙන් කියනවා. මම ඉන්න ෆීල්ඩ් එකේ පැත්තෙන් කියනවා අපි කියන self discipline කියලා. කියන්නේ අපි තුල ඩිසිප්ලින් බිල්ඩ් කරගත්ත නම් අපිට කවදාවත් කිසිම ස්පෝර්ට් එකක් කරන්න විදියක් නැහැ. ඒක තමයි අපේ තියෙන මූල ධර්ම වල තියෙන දෙයක්. ඒකමද අපි අවංක වෙන්න ඕනේ. අපි කරන දේ ගැන අපි ඩිසිප්ලින් එකක් තියෙනවා. කියන්නේ අපි දැනගන්න ඕනේ ඒක නීතියෙන් වගේ නීතියෙන් සමහරට ඒක නීතිගත කරලා ඒක පොතක ලියලා නැති වෙන්න පුළුවන්. අපි දැනගන්න ඕනේ මේ දේ වැරදි. ඒක කරන්න ඕන නැහැ. මේක කරන්න ඕනේ. මේක කරන්න ඕන නැහැ කියන එක අපි දැනගන්න ඕනේ. ඒක තමන් අරගෙන ඇත්තටම අර මැචුවර්ඩ් තමන්ට තියෙන එක්ස්පීරියන්ස් එක ඒ හැමදේත් එක්ක මම මෙන්න තමයි ඒක ඉතින් ඒක එක එක්කෙනාට ඩිපෙන්ඩ්ස් අනිවාර්යයෙන්ම ඉතින් සුභාෂ් කියන්නේ ඔබට දකිද්දිම පේනවා කඩවසම් තරුණේ. ඉතින් අපි කැමති මේ සුභාෂ්ගෙන් අහන්න සුභාෂ් මේ ආදරය මේ ප්‍රේමය මේ කියන දේවල් ඔබට මොන විදිහටද දැනෙන්නේ? ඔබ මේ දේවල් පිළිබඳව මොන විදිහට හිතන්නේ? මම හුදෙක් ඔබගේ පෞද්ගලික ජීවිතය ගැන අහන්නේ නැහැ. නමුත් මට දැනගන්න ඕනේ මේ සුභාෂ් බෙත්මගේ මේ ආදරය, මේ ප්‍රේමය, මේ කියන දේවල් මොන විදිහට දකින්නේ? ඔව් ඒක මෙහෙමයි. අනිත් සාමාන්‍ය ජනතාවට තේරෙන විදිහට සාමාන්‍ය ආදරය කරන පිරිසට තේරෙන විදිහටම මටත් ඒක සාමාන්‍ය විදිහට දැනන. හැබැයි මම අර 100%ක් මම ගැන කොන්ෆිඩන්ස් කියන්නේ කැමති ආදරය කියන දේ මම බොළඳ වෙන්න ආස නැහැ. බොළඳ වෙන්නේ නැහැ. ඒක දැන් තියෙන සමාජයේ දැන් තියෙන අපි කලින් කතා කරේ දැන් පළතුරුත් එක්ක ගත්තොත් දැන් ඉන්න පිරිස ඇත්තටම බොළඳ.
කියන්නේ අර එක්ස්පීරියන්ස් ආදරේ කියන තර එක්ස්පීරියන්ස් අඩු වෙන තරම හොඳයි. ඒක නෙවෙයි කියන්නේ අර නෑ අපි දෙමව්පියන් දිහා බලලා එහෙම නැත්නම් අපේ වැඩිහිටි සහෝදර සහෝදරියෝ බලලා අපේ ඉන්න කලීග්ස්ලා දිහා බලලා අපි හැදගන්න දේවල් තියෙනවා. ආදරේ කියන තර එක්ස්පෙරිමන්ට්ස් කරන්න යන්න හොඳ නැහැ. ඒක අපිට තියෙන අත්දැකීම් එක්ක අපි ඒක විඳින්න පුරුදු වෙන්න ඕනේ අපේ ජීවිතේ. සුභාෂ් මම මෙහෙම වුණොත් ආදරේ කියන දේ, ප්‍රේමය කියන දේ ජීවිතේ ලං කරලා ළඟින්ම තියාගෙන ඉන්න ඕන දෙයක්ද එහෙම නැත්නම් සාමාන්‍ය පැත්තකට කරලා තියන ඕන දෙයක්ද? මෙහෙමයි. ඒක depends and understanding. ඔබට සාපේක්ෂව මට සාපේක්ෂව මම කියන්නේ ඒක understanding. ඒක ළඟ තියාගෙන ඉන්නවද දුරින් තියාගෙන ඉන්නවද කියන ඒක understanding එක. ඒ කියන්නේ සමහරක් කට්ටිය ඉන්නවා එකටම ඉන්නවා but ප්‍රශ්න. අර mutual understanding කියන එක තමයි ආදරේ එතනින් එහාට දෙයක් නැහැ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි හරි කරනවද නැද්ද කියන එක අදාළ නැහැ. mutual understanding තියෙනවා නම් okay that's enough. living together උනත් ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒක accept කරනවා. අනිවාර්යයෙන්. ඉතින් තරුණයෙක් විදිහට ප්‍රසිද්ධියම සුභාෂ් බෙත්මගේ living together concept එක උනත් accept කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි මේ අපි ජීවත් වෙන්න ඕන තියෙන නිදහස. පොදේ ඔබ සඳහන් කරන්නේ අපි සතුටින් ජීවත් වෙනවා, අපි නිදහසෙන් ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි ලෝකෙට බරක් වෙන්නේ නැති වෙන්නේ. හරි. ඉතින් සුභාෂ් මේ වෙද්දී අපි ටෝක් විදිහේ එපිසෝඩ් එකට ඔබ සම්බන්ධ කරගන්නවා කියන්නේ එක්ක ඔබ කම කෙනෙක්, එහෙම නැත්නම් ඔබ ප්‍රොෆෙෂනල් කෙනෙක්, එහෙම නැත්නම් ඔබ සෙලිබ්‍රිටි කෙනෙක්, එහෙම නැත්නම් ඔබ මේ ධෛර්යයෙන් නැගින මිනිස්සෙක්. මේ මොනවා හරි ටයිටල් එකකට අනිවාර්යයෙන්ම අදාළ නම් තමයි ඔබ අද මෙතන ඉන්නේ. ඉතින් සුභාෂ් ඔබ ප්‍රොෆෙෂනල් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට ඒ වගේම ඔබ ටැලන්ටඩ් මොඩල් කෙනෙක් විදිහට මේ අපු ගමනේදී මොනවාද හම්බෙච්ච බැරියර්ස් ඒ වගේම මොනවාද සක්සස්ෆුල් ස්ටෝරීස් නැත්නම් ෆේලියර්ස්? බැරියර්ස් කියන්නේ කැරියර් එක පටන් ගත්ත ගමන්ම කොහොමද බැරියර්ස් තමයි එන්නේ. දිගටම බැරියර්ස්. ඒ කියන්නේ අපි බැරියර්ස් වල ෆේස් කරන විදිහ අපි හැම වෙලාවෙම වැඩේ පටන් ගත්තට පස්සේ අපි ගෝල් එක සෙට් කරලා ඒම් එක සෙට් කරලා ඉවරලා අපි ඒක ඇචීව් කරන්න තමයි හැම වෙලාවෙම වැඩ කරන්නේ. ඒකට සතියක් යන්නේ මාසයක් යන්නේ අවුරුද්දක් යන්නේ කියන එක කිසි ප්‍රශ්නයක් නෑ. but අපි patient වෙන්න ඕනේ. අපි ගෝල් එක ඇචීව් කරගන්න එක අපි බලන් ඉන්න ඕනේ. සමහරවිට හිතනවා දැන් මම මෙතන පේන්නේ ඉතින් අර ඕකේ කොමන් දෙයක් කියන්න. ඕව පිටිගාලා හදනේවා. ඕව පිටිගාලා හදනේවා. ඕව තමයි කියන්නේ. but මම තමයි දන්නේ අපි කොච්චර දුක් විඳිනවද. ඒක 10 years කරපු එක කැපකිරීම ඒක ඕවර්නයිට් හැදිච්ච දෙයක් නෙවෙයි. අවුරුදු 10ක් පුරාලා ස්ටෙප් බයි ස්ටෙප් අපි කරලා තියෙනවා. ඒක අපි ෆේල් වෙලා තියෙනවා, ඉන්ජරි වෙලා තියෙනවා. මාස ගණන් එක තැන ඉඳලා තියෙනවා සමහරවල් නැගිට ගන්න වෙලාව සමහර ඉන්ජරිස් වලට පස්සේ. ඒ වගේම මේ නැත්නම් අපි එක්සෑම්ස් කරලා තියෙනවා. එක්සෑම්ස් කරද්දී අපි 2 months 3 months ඒවා නතර කරලා තමයි එක්සෑම්ස් කරන්නේ. ඒක ආයෙ රිකවර් කරනවා. ඒවා ලේසි නෑ දේවල් නෙමෙයි. අර කලින් කිව්වා වගේම අපි ගෝල් එක සෙට් කරලා තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් නෑ. ඒක 10 years දාන්නේ 8 years ද 1 month ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි ඒක ඇචීව් කරගන්නකම් patient අපි ඒ ගෝල් එකට වැඩ කරනවා කියන එක ප්‍රශ්න එක අල්ලගෙන යනවාද කියන එක. වැටෙන්න පුළුවන්. හැබැයි අල්ලගෙන ඉන්න ඕනේ. ඉතින් සුභාෂ් දැන් ඔබ ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට එහෙම නැත්නම් මොඩල් කෙනෙක් විදිහට දැන් පෙජන්ස් වලට යනවා. ඒ කියන්නේ මේ වගේ දේවල් වලදී මොන වගේ කැපකිරීමද කරන්න ඕනේ? ඒ කියන්නේ මම හිතන විදිහට සමහර දවස්වල වතුර ටිකක්වත් බොන්නේ නැතුව ඉන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් කොහොමද ඔබ මේ ෆීල්ඩ් එකේ ඉන්න ආධුනිකයන්ට එහෙම නැත්නම් ඔබගේ ශිෂ්‍යෝ වෙන්න පුළුවන් ඔබගේ දැනුතුකම් ගන්න නැත්නම් ඔබේ ට්‍රේන් වෙන අපිට කියන්න පුළුවන් තරුණයෝ කොල්ලෝ මේ අලුත් සෙට් එක අපි වචනෙන් කිව්වොත් ඉතින් ඒගොල්ලන්ට කොහොමද කියන්නේ මෙන්න මේ දේවල් අපි කරන්න වෙනවා ඔබ මෙහෙම වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් වලට සූදානම් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම ෆීල්ඩ් එකෙන්ම කොමන් කරනවා. ඒ කියන්නේ මොඩල් කරන්න පුළුවන්, ෆිට්නස් කරන්න පුළුවන්. මේ දෙකෙන්ම ඔයා කරන දේ අපි කරද්දී අනිවාර්යයෙන්ම ඔයා මේන්ටේන් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙකේම අපේ මේන් පොයින්ට් එක තමයි පර්සනැලිටි. අපි කොතනද යන්නේ? අපි දැක්ක ගමන් මෙයාගේ පර්සනැලිටි. ඕකේ. අපි ෆිට්නස් ද ගන්න පර්සනැලිටි ඕකේ. මොඩල් කරන්නේ පර්සනැලිටි. මොකද හිතන්න මොඩල් කෙනෙක් අපි යන සෙට් එකට යනවා. කමර්ෂල් එකක් කරන සෙට් එකට ගියාම ඕකේ. එද්දිම පර්සනැලිටි ඕකේ. කොහොමද එතකොට නිකන් අර අපේ වශයෙන් කියනවා ලොකු සීන් එකකට ගිහිල්ලා ගණන් ගන්න නැතුව ඉඳලා එතකොට ආයි වැඩ හම් වෙන්නේ නැහැ. ගණන් ගන්නෙත් නැහැ. ඒක තමයි මේකේ රියැලිටි එක. ඒ කියන්නේ අපි මිනිස්සුත් එක්ක වැඩ කරනවා නම් මිනිස්සු ඉතින් සුභාෂ් මෙහෙම ෆ්‍රෙන්ඩ්ලි වෙන්න. දැන්
අපි YouTube නාලිකාවක්නේ. එතකොට අපිට ගොඩක් දේවල් openly කතා කරන්න පුළුවන්. දැන් මගේ experience එකක් මම එකතු කරන්නම්. ඒකත් ඔබ ගැනම තමයි. දැන් ඔබව මට හමු වෙනවා. මම එක episode එකක් කරද්දී ඔබ හම්බෙක් හමු වෙනවා. ඒ පිළිබඳව මට පුද්ගලයෙක් කෙනා මම මේ වගේ කෙනෙක් episode එකට සම්බන්ධ කරගන්න. මොකද සුභාෂ් මෙන්න මේ වගේ චරිතයක් කියලා. ඉතින් ඒකම අපිට ඔබ සම්බන්ධ කරගන්න හිතෙන්න ඕනේ සුභාෂ්. ඒකට හේතුව ඔබ ප්‍රොෆෙෂනල් නිසා නෙමෙයි. ඔබ මොඩල් කෙනෙක් නිසාවත් ඔබ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නිසාවත් නෙමෙයි. ඒක තමයි ඔබගේ තියෙන හම්බල්. ඔබ නිහතමානී ගතිය. ඔබ කොහොමද සමාජගත වෙන්නේ? කොහොමද සමාජය ආශ්‍රය කරන්නේ? ඉන්ටර්පර්සනල් ස්කිල්ස්. ඉතින් මේ දේවල් වලින් අපිට ලැබිච්ච දේක් තමයි ඔබ හරියම ප්ලසන්ට් කතා කරා. and ඔබ මේ දේවල් හරියට ග්‍රහණය කරගත්ත අපිට කතා කරා. ඉතින් මේ දේවල් එක්ක මේ සුභාෂ් බෙත්මගේ කියන චරිතය තුල අපි දකිනවා matured professional instructor කෙනෙක්. ඒ වගේම හරිම humble model කෙනෙක්. ඉතින් මම ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕන මොකද මේ එපිසෝඩ් එක අපි ඒ ඔස්සේ තමයි ඔබ සම්බන්ධ කරගන්නේ. ඔය අපි පැජන්ස් ගැන කතා කරනවා ඇත්තටම මම මොඩල් කරේ මම ගොඩක් උස කෙනෙක්. සාමාන්‍ය මොඩල් කෙනෙක් කියද්දී අපේ උඩට එන සොසයිටි එකේ දාලා තියෙන කෙනා තමයි මෙයා 5'10 6 feet එහෙම ඒ කැටගරිස් තියෙනවා. ඒක ප්ලස් පොයින්ට් එකක් විතරයි. ප්ලස් පොයින්ට් එකක් විතරයි. සාමාන්‍ය බ්‍රෑන්ඩ් මොඩල් කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ හයිට් එක තියෙන්න ඕනේ. අනිවාර්යෙන් බ්‍රෑන්ඩ් මොඩල් කෙනෙක්ට ඒ වගේ ලොකු හයිට් එකක් තියෙනවා. සාමාන්‍ය අපි මොඩල් කෙනෙක් ගත්තාම කමර්ෂියල්ස් මොඩල්ස් ඉන්නවා. ඒ වගේ ෆොටෝ ෂූට්ස් කරන්න දෙන්න ඉන්නවා. ඒතකොට ඒක හයිට් එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. බට අපි රෑන්ඩ් ඒ කියන්නේ පැජන්ට් එකකට යනවා නම් අර කලින් කිව්වා වගේ මේන්ටේනන්ස්. ඒ කියන්නේ අපි නිකන් අඳන් යන එක ගියා වගේ ලස්සන කියන එක ඩිපෙන්ඩ්ස්. ඒක කළුද සුදුද උසද මහතද කියන එක නෙවෙයි. ඒක ඩිපෙන්ඩ්ස්. ඒක අපි හැමෝම ලස්සන අපි හැමෝටම තියෙන්නේ එක එක පුද්ගලයන්ට තියෙන ඒක යුනික් ලස්සන. සාපේක්ෂයි. වායි එක විදිහකට හැන්සම් මම එක විදිහකට හැන්සම් තව කෙනෙක් තව විදිහට ඒක හැමෝම එක එක්කෙනාට සාපේක්ෂව යුනික් හැන්සම් ලස්සනයි. ඒක නෙවෙයි ප්‍රශ්නේ. අපි හැම වෙලාවෙම අපේ පර්සනල් එක ඩෙවලොප් කරගෙන තියෙන්න ඕනේ. අනිත් අයට වඩා අපි පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා කියලා පේන්න. අපේ කියන බ්‍රෑන්ඩ් එක. මම හැම වෙලේම කියන්නේ තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ අපි දැක්ක ගමන් ඕකේ මේ ඉන්න මෙයා. නමද කිසියම්ද ඒක ඔරිජිනල් විදිහට ඒක කාවත් කොපි කරලා එහෙම නෙවෙයි. තමන්ගේ දෙයක් තමන් හදාගන්න හැම වෙලේම try කරන්න ඕනේ. ඒක තමන් ඒක මම මුලින්ම කියනවා නම් කතා කරන විදිහ. තමන්ගේ hair style එක, තමන් dress කරන විදිහ. ඒක තමන්ට ගැළපෙන තමන්ට යුනික් වෙන විදිහට තමන්ගේ පර්සනැලිටි එක 100% එළියට දාන්න පුළුවන් වෙන විදිහට අපි හැමෝගෙම අඩුපාඩු තියෙනවා. මගේ අඩුපාඩු තියෙනවා. හැබැයි මම try කරන්නේ මගේ පර්සනැලිටි එකකින් ඒවා දෙන්නේ නැතුව මගේ ප්ලස් පොයින්ට් එක විතරක් එළියට දෙන්න. එතකොට තමයි අපිට සොසයිටි එකේ අපිට ගන්න පුළුවන් chance වැඩි. අපිට මිනිස්සු ආශ්‍රය කරන්න පුළුවන් විදිය හදා ගන්න පුළුවන්. එහෙම අපි හැම වෙලාවෙම plan කරන්න ඕන. අපි කොහේ හරි ගමනක් යනවා නම් මේක සූට් වෙනවා. අපි කොහෙටද යන්නේ? කවුරු ආශ්‍රය කරන්නේ? මම කියන්නේ අපිට මෙහෙම මේ ලෙවල් එකක් ඉගෙන ගන්න මිනිස්සු විතරක් ආශ්‍රය මම අපි ප්‍රදාන කරන එක නෙමෙයි. ඒක නෙමෙයි. මම පර්සනලි ගත්තොත් එහෙනම් මම ඕන තරමක් ඕන කෙනෙක් එක්ක මම ඕන කෙනෙක් ආශ්‍රය කරනවා. ඒක එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. ඒක සල්ලි තියනවද නැද්ද? මෙයා ලස්සනද කැතද? ඒක නෙවෙයි. අපි එක එක පුද්ගලයාව එක එක ඒ ආශ්‍රය කරන ඕනේ විදිහට ආශ්‍රය කරන එක තමයි වැදගත්. ඒ කියන්නේ අන්ඩර්ස්ටෑන්ඩින් තියෙන්න ඕනේ තමන් මොන ලෙවල් එකේද තමන් ආශ්‍රය කරන්න කොහොමද කියලා. ඔබ සඳහන් කරන්නේ සුභාෂ් අපිට හැමෝම එක විදිහට ආශ්‍රය කරන්න බැරි වෙයි. නමුත් අපිට හැමෝම ඒ අදාළ විදිහට ආශ්‍රය කරන්න පුළුවන්. ඒක තමයි mutual understanding එක. හැමෝම එක විදිහට ආශ්‍රය කරනවා. අපිට හැමෝම ආශ්‍රය කරන්න පුළුවන්. ඒක අපිට මිනිස්සු කියන එක අපි මිනිස්සු වුණාට පස්සේ අපි දැනගන්න ඕනේ හැමෝම ආශ්‍රය කරනවා. අපිට කොතනදී කාව ඕනේ වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මම මෙහෙම ප්‍රශ්නයක් වඩා දෙනවා සුභාෂ්. ඒ කියන්නේ මේක අපි ප්‍රොෆෙෂනල් ලෙවල් එකකින් ඔබට ගිහිල්ලා අපි වීඩියෝ එකේ කතා කරන්නේ. සුභාෂ් ඔබ ගත්තාම මම ගත්තාම අපිට කැරියර්ස් තියෙනවා. ඉතින් මේ ඔක්කොම පැත්තකට දාපුවම අපි සාමාන්‍ය මිනිස්සු. සුභාෂ් කියන්නේ සාමාන්‍ය කොල්ලෙක්. මමත් එහෙමයි. ඉතින් එතකොට සුභාෂ්ට කියපුවාම සුභාෂ් ඔබට තියෙන මේ ලංකාව වෙනුවෙන් එහෙම නැත්නම් ලෝකෙ වෙනුවෙන් මේ මහ පොළොව මේ අපේ රට වෙනුවෙන් කරන්න යුතුකම් අපි වල කියන සමාජ වගකීම් කියලා. ඉතින් ඔබ කොහොමද සුභාෂ් ඔබගේ සමාජ වගකීම මොන විදිහටද ඔබ දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව්. මේකයි මම හැම වෙලාවෙම කියන්නේ දැන් අපි බරක් වෙන්න නැතුව ජීවත් වෙන එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. ඒ කියන්නේ අපි කාටවත් ඩිපෙන්ඩ් වෙනවා කියන්නේ ඉල්ලගෙන එහෙම අපිට අසරණ වෙන වෙලාවල් තියෙනවා. අපිට යාළුවෝගෙන් උදව් ගන්න වෙලාවල් තියෙනවා. හැබැයි අපි හැම වෙලාවෙම කාටවත් කරදරයක් වෙන්නේ නැතුව තමන් වැඩ ටික හරි කරගත්ත පුළුවන් විදියට අනෙක් කෙනෙක්ට උදව් කරනවා. ඊළඟ ස්ටෙප් එක තමයි අපි හදන්නේ කියනවා ඊළඟට තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. ඒක අපි අද මුලින් කතා කරා වගේ තමන්ගේ ටාගට්ස් එකට යනකම් මට පිටින් ඉන්න සෙට් එකකට පොඩි සපෝට් එකක් දීලා තමයි කොට දාගෙන දාගන්න.
සාම්පල් එකක් විතර ගන්නවා නම් දැන් මම ෆිට්නස් ට්‍රේනර් කෙනෙක්. තව ට්‍රේනින් එකක් කරලා දෙනවා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම කරන්නේ දේ ඒක මගේ. කවුරු හරි ඇවිල්ලා මට කම්පියුටර් කෙනෙක් හිටියා කියලා හොඳයි. ඒක හොඳයි. එතකොට තමයි අපි කම්පෙයාර් වෙන්නේ. තව අපි අපි පොලිෂ් වෙනවා. අපි හැම වෙලාවෙම තව දෙයක් තියෙනවා අපි කාවත් එක ෆීල්ඩ් එකේ ඉන්නවා. YouTube කරනවා මම ෆිට්නස් කරනවා. එතකොට වාගේ තව YouTube කෙනෙක් ඔයා ක්‍රිටිසයිස් කරන්න එතකොට ඔයාට chance. මම තමයි තව ගෲම් අප් වෙන්නේ day by day. අනිවාර්යයෙන්. මම තව ට්‍රේනර් කෙනෙක් ක්‍රිටිසයිස් කරන්නේ නැහැ. මම ඕකේ. it's fine. ඒක තමයි. එතකොට තමයි ඒක දැනගන්නේ ඕකේ. එයා ආවත් බලින්නේ නැහැ. එයාගේ level එකක් තියෙනවා. ඒක තමයි අපි හැම වෙලාවෙම මේන්ටේන් කරන්නේ. ඉතින් මේ හැමදේම තමයි සුභාෂ් අපි හදා ගන්න ඕනේ. එතකොට තමයි අපිට perfect level එක ඒකට අපිට reach කරන්න පුළුවන් වෙන්නේ. ඔව් ඒ වගේම තව පොඩි දෙයක් ඇඩ් කරන්න අර මේක දවස් මට මම පටන් ගද්දි මගේ මේ ඇටිටියුඩ්ස් මේ තිබ්බේ නැහැ. ඒවා අපි පොඩ ලර්න් කරලා අපි මිනිස්සු ආශ්‍රය කරලා තමයි ඒවා ගන්න ඕනේ කියන්නේ. ඒක දැන් මගේ තව දේවල් තියෙනවා ඒකත් කරගන්න. ඒක අපි ඉස්සරහට මරණකම් අපිට තියෙන්නේ ගොඩක් values add කරගන්න එක. සුභාෂ් ඔබට මිලියන 10ක් හම්බ වෙනවා. ඒ කියන්නේ හුදෙක් ඔබගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා නෙමෙයි. පෞද්ගලික අවශ්‍යතා අපි හිතමු සියල්ල අපිට තියෙනවා. බොහෝ අවශ්‍ය ප්‍රමාණයකට. ඔබේ මිලියන 10 සුභාෂ් බෙත්මගේ කියන පුද්ගලයා මිනිස්සයා මොන විදිහටද පාවිච්චි කරන්නේ? මෙහෙමයි මගේ අවශ්‍යතා ඔක්කොම කියන්නේ මට යන්න ඕන තැනට ගිහිල්ලා ඉවරයි නම් අනිවාර්යෙන්ම මම කෙනෙක්ට උදව් කරන්න එකෙන් සාකච්ඡා මොන වගේ concept මොන වගේ විදිහට අපි සුභාෂ් කිව්වේ මේක එකපාරම අහන්න. ඒ කියන්නේ සුභාෂ් අපි බලාපොරොත්තු වෙන වගේ තියෙන ඕගනික් මාස් එක. මෙහෙමයි. දැන් ලංකාවේ ඉන්න ඕන තරම් කන්න බොන්න දෙවි මිනිස්සු ඉන්නවා. ඉගෙන ගන්න ළමයිට උගන්වන්න සාකච්ඡා ඉන්නවා. ඒ වගේ ඉගෙන ගන්න කෙනෙක්ට උදව් කරන්න අනිවාර්යෙන්ම අංක එකට ඒ වගේ දෙයක් කරන්න කැමතියි. මොකද මම කැමතියි මගේ දෙමාපියෝ මට උගන්වන්න වෙච්ච මහන්සිය අපි දන්නවා. ඉතින් ඒ වගේ තවත් දෙමාපියෙක් ළමයිගේ ළමයාට උගන්වන්න බැරුව අසරණ වෙලා ඉද්දි ඒ හැඟීම අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒගොල්ලන්ට අපි සපෝට් එකක් දීලා ඒ ළමයාට ඉස්කෝලේ එකකට යන්න ක්ලාස් එකකට යන්න මොන කරන ඔක්කොම ටික දීලා ඉවරලා එයාගේ එඩියුකේෂනල් ඒ පාත් එකේ කැරියර් එක අපිට හදලා දෙන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන ලොකුම දේ. ඒක සුභාෂ් මිල කරන්න බෑ. මොකද ඔහු ඇය ජීවිතේ ගොඩ අරගෙන යම් දුරකට හරි සාර්ථකත්වයට පැමිණියොත් එහෙම අපිට දෙමව්පියෙක් දරුවෙක් දිහා බලන හැඟීමක් අපිට දැනෙන්නේ. ඉතින් සුභාෂ් තරුණයෙක් විදිහට අපි ඉතාමත්ම සතුටු වෙනවා ඔබ ඒ ලබා දීපු පිළිතුර පිළිබඳව. ඉතින් සුභාෂ් මේ වෙද්දී ලංකාවේ බොහෝ දෙනෙක් ඔබව දන්නවා. ඔබෙන් අධ්‍යාපනය ලබනවා. ඔබෙන් ට්‍රේන් වෙනවා. ඉතින් ලංකාවේ ඔබට ගොඩක් ෆලෝවර්ස්ලා ඇති, යාළුවෝ ඇති, ෆෑන්ස්ලා ඇති. ඉතින් ඒ හැමෝටම හැමෝම බලාගෙන ඇති සුභාෂ් අපිව මතක් වෙනවා. අපි වෙනුවෙන් මොනවා වගේ දෙයක්ද කියන්නේ කියලා. ඉතින් සුභාෂ්ට දැන් අවස්ථාව තියෙනවා. ඔයගේ ෆෑන්ස්ලාට, ෆලෝවර්ස්ලාට, ඔයගේ ඔඩියන්ස් එකට කතා කරන්න. අනිවාර්යෙන් මේක මට යාළුවෝ සෑහෙන්න ඉන්නවා. මොකද මම ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. ඉස්කෝලේ 1යි 2යි 3යි ඉස්කෝල 4කට ගිහිල්ලා තියෙනවා. මම grade 5 වෙනකන් ඉස්කෝලේ. එහෙනම් මේ විදියට ගොඩාක් කට්ටිය බලගෙන ඉන්නවා. බලලා ඉන්නවා. grade 5 වෙනකන් ඉස්කෝලේ ඊට පස්සේ grade 7 වෙනකන් තව ස්කූල් එක ඊට පස්සේ ඉස්කෝලේ එළවල නෙමෙයි. නෑ මෙහෙමයි. මුලින්ම පටන් ගන්නවා මම grade 5 වෙනකන් කොස්ගම සුමේධ විද්‍යාලය ස්කෝලර්ෂිප් එක්සෑම් එක ෆේල්. ඊට පස්සේ grade 6 to 7 කොස්ගම මහාවිද්‍යාලයම මේක ගන්නවා. ඊට පස්සේ මම ස්පෝර්ට්ස් ක්ලාස් එකක් ඉන්න. ඊට පස්සේ මට chance එකක් වෙනවා හම්බෙලා සෙන්ට්‍රල් එකට යන්න ස්පෝර්ට්ස් ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා. මම A level O levels කරන්නේ එකේ O levels හතරම කරනවා. ඊට පස්සේ A levels කරන්න මම කොළඹ ආනන්දේ ඉතින් ওই ඉස්කෝල හතරෙම ওই ඉන්න සෙට් එකම සෑහෙන යාළුවෝ කොයි ගියත් ඉන්නවා. ඒ කියන්නේ යාළුවෝ ආශ්‍රය කරලා තියෙනවා පැලෙන් ඊට පස්සේ ආයි කැම්පස් එකේ අවුරුදු 4යි ජපුර. ඒ අවුරුදු 4 සෑහෙන යාළුවෝ ආශ්‍රය කරලා තියෙනවා. හරි ඒක නිසා යාළුවෝ ගැන කතා කරනවා නම් යාළුවෝ සෑහෙන උදව් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක බලන්න ඇති මේක අනිවාර්යෙන් බලන්න මම කියන්නේ මේක අපි සමාජ දාලාවක Facebook Instagram link එකක් දාපුවම මගේ යාළුවෝ මගේ සෙට් එකේ ඉන්නවා. මම කියන්නේ මගේ සෙට් එක අනිවාර්යෙන් බලනවා. මගේ සෙට් එක අනිවාර්යෙන් ෂෙයා කරනවා, ලයික් කරනවා. ඒක මගේ වැඩටත් එහෙම මම ඉක්මවපුවොත් ඒගොල්ලෝ අනිවාර්යෙන් ලොකු සපෝට් එකක් දෙනවා. සෝෂල් මීඩියා වලත් එහෙමයි අර වෙනම සෙට් එකක් ඉන්නවා අපිට කැමති කියන්නේ අපි ෆෑන්ස්ලා කියනවට වඩා දැන් අපි අර අපි කරන දේවල් වලට කැමති ආස කරන ඒක ඉන්ස්පයර් වෙච්ච දේ. මම දන්නේ ඒක මොකද්ද හේතුව කියන දේ. ඒක එක හේතු මත තමයි ඒක ඩිපෙන්ඩ්ස්. ඒවා එහෙම සෙට් එකකුත් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ආදරෙන් මතක් කරන්න කැමති සෝෂල් මීඩියා ගත්තොත් Facebook Instagram මේ හැම එකේම අපි කියමු කොහොමද ඔබ සම්බන්ධ කරගන්නේ? සෝෂල් මීඩියා ගත්තොත් Facebook වල මම ඉන්නේ සුභාෂ් කුත්මගේ කියලා. Instagram මගේ page එක සුභාෂ් fit coach SL කියලා ඒක තනිකරම
fitness related page එකක්. ඔය දෙකෙන් තමයි අතන මාව YouTube channel එක තුල මතක් කරගන්න. YouTube channel එක කියන්නේ සුභාෂ් fit coach SL කියලා. ඔයගොල්ලන්ට මේ වගේම දැන් අපි ගැන දැනගන්නවා වගේම ෆිට්නස් ගැන ඉන්ට්‍රස්ට් නම් ඔයගොල්ලන්ට පුළුවන් චෙක් කරලා අනිවාර්යෙන් සුභාෂ් channel එක subscribe කරන්න. thank you. ඒ වගේ තමයි YouTube channel එක subscribe කරන්න. Thank you. I think සුභාෂ් අපේ talking to episode එකෙන් සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි. ඉතින් විහක 0% අපේ YouTube නාලිකාව නරඹපු ඔයගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි. අපි තවත් මේ වගේ ලස්සන episode එකකින් ඔයගොල්ලන් හමුවට එනවා. thank you.